ආයුබෝවන් අද මේ වැඩසටහන මේ කාලේ වෙන් වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම සිසු දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියා හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට මේ දෙවන කොටසෙන් අපි බලාපොරොත්තු වෙනවා මීට ඉස්සෙල්ලා කරපු පාඩමේම දිගුවක් එහෙම නැත්නම් එතන සිට ඉතුරු වැඩසටහන පවත්වාගෙන යන්න ක්‍රියාත්මක කරන්න. අපි ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරමු ගිය සතියේ මොනවාද අපි එහෙම නැත්නම් මීට ඉස්සෙල්ලා පාඩමේදී අපි මොනවාද කරේ කියලා. අපි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලින් පටන් ගත්තට අපි මුලින්ම කරා ඉලෙක්ට්‍රොනික වර්ගීකරණය. ඉලෙක්ට්‍රොනික කිව්වහම ගොඩාක් වර්ග තියෙනවායි කියලා කිව්වා. ඒකේ එතනදී අපි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කරන්න ඉස්සෙල්ලා අපි ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම නැත්නම් ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන සාකච්ඡා කරා. එතනදී අපි මතකද කිව්වා ප්‍රතිසම ඉලෙක්ට්‍රෝන විද්‍යාව සහ ඩිජිටල් ඉලෙක්ට්‍රෝන විද්‍යාවෙහි එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන තාක්ෂණයේ මොනවාද සමානකම් කියලා. ඒ සමානකම් ගැන තමයි අපි ගොඩක් කතා කරේ. ඊට පස්සේ අපි කරා අසමානකම් නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වල සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ විශේෂත්වයන් ගැන. එතනදී මතක ඇති අපි ඊටා පැහැදිලිව ඩිජිටල් තරංගයක් එහෙම නැත්නම් සංඥාවක් පවතින්න පුළුවන් අවස්ථාවල් ගැන කතා කරා. එතනදී අපි විශේෂත්වයක් උනේ logic 1 සහ logic 0. එනත්තම් 1 and 0 කියන තත්ත්වයන් ගැන අපි මතක් කරා. ඒ එක්කම පොඩි හැඳින්වීමකුත් කරා එම තරංගවල logic 1 සඳහා සහ logic 0 සඳහා තාර්කික තත්ත්වයන් එක හෝ බිඳුව සඳහා පැවතිය හැකි වෝල්ටීයතාවයන් ගැන. එතකොට වෝල්ටීයතාවයන් විතරක් නෙමෙයි තවත් අපිට විශේෂ දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා. එතකොට අද අපි මේ කාලය වැය කරන්නේ මීට ඉස්සෙල්ලා පාඩම නවත්තපු තැනින් පටන් අරගෙන අපි ඉදිරියට කරගෙන යෑමට. එහෙමනම් අපි බලමු අද අපි මොනවාද විශේෂයෙන් කරන්න කියලා. දරුවන්ට මතකද ගිය සතියේ එහෙම නැත්නම් අවසාන අපි වැඩසටහනේදී සාකච්ඡා කරපු මේ කතාව මේ ස්ලයිඩ් එක. අපි මෙතෙන්දි කිව්වේ මොකද්ද? මෙහිදී එහි තාර්කික තත්ත්වයන් එනම් logic 0 සහ logic 1 යන අවස්ථාවන් ඇති අග්‍රයන් ටර්මිනල් සංඛ්‍යාවන් ප්‍රමාණය වැනි කරුණු පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි කියලා කිව්වා. ඒ කියන්නේ දැන් අපි කතා කරා එක තැනක අපි කතා කරේ නෑ වයර් සම්බන්ධව හෝ වෙන කිසි දෙයක්. අපි කිව්වේ මොකක් හරි ලක්ෂයක වෝල්ටීයතාවයේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ තියෙන නැති වෙන වේගයක් තියෙන්න පුළුවන්. ඒකට අපි සංඛ්‍යාතය කියලාත් කිව්වා. වචනයක් පාවිච්චි කරා බිට් රේට් එක කියලා. එහෙම නැත්නම් තත්ත්වයන් කියලා. ඒ තුන අවස්ථාවල් තුනක් ඒකදී එතෙන්දී අපි තා පැහැදිලිව අපි ඒක නිර්වචනය කරා. දැන් අද මේ කියන්නේ මොකද්ද? දැන් අපි කතා කරනවා එතකොට මේ ලොජික් තත්ත්වයන් එහෙම නැත්නම් ලොජික් 1 සහ ලොජික් බිඳුව පවතින්න පුළුවන් එක තැනකද? නැහැ. ඇයි ඒක තැන් දෙකක? තැන් තුනක? තැන් හතරක? අන්න ඒ වගේ ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ කියන එක. ඒක තමයි අපි අද ප්‍රධාන මාතෘකාව එහෙම නැත්නම් ආරම්භයේ හැටියට අපි ගන්න. ඒ ඇසුරින් තර්කයන් ලොජික් නිර්මාණය කිරීම සංඛ්‍යාන ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ ප්‍රධාන අරමුණක් වේ. අපිට මේකේ දැන් දරුවනේ කියන්න පුළුවන් අපි ලොජික් ගැන කරනවා තාර්කික ගැන කරනවායි කියලා කියනවා ඩිජිටල් ගැන කරනවායි කියලා කියනවා. එතකොට මේකේ මෙන්න මේ කියන තත්ත්වයන් ලොජික් තත්ත්වයන් නිර්මාණය. ලොජික් කියන්නේ මොකද්ද මේක? මේක ලොජික් කියන තේරුම තියෙනවා ලඝු කියන එක. එහෙම නැත්නම් තාර්කික කියන එක. මෙතනදී වඩා වැදගත් තාර්කිකයි. තර්කයක් කරනවා නම් හෝ කියන නම සහ හා කියන නම තියෙන්න ඕන. ඒක මෙහෙම දෙයක් මෙහෙම නම් මේ දේ මෙහෙම විය යුතුයි. මේක තර්කයක්නේ. අපි කනව නම් අපි ජීවත් වෙන්න ඕන. පොඩි ළමයෙක් කෑම අරගෙන යම්කිසි කාලයකින් ලොකු වෙනවා. තර්කයක් තියෙනවා. වර්ධනයක් තියෙනවා. වර්ධනයක් දකින්න පුළුවන්. ඒ වගේ මේකට තර්කයක් තියෙන නිසා තමයි තියෙන්නේ. හැබැයි මේක ඉතින් පැහැදිලි තර්කයක්. මොකද්ද? අපි මීට පහුගිය පාඩමේ කරා logic 1 සහ logic 0 අතර තමයි මේ තර්කය තියෙන්නේ. එහෙනම් අපි බලමු අද මොනවද කරන්න කියලා. මෙතනක් තියෙනවා ගොඩක් වෙලාවට මම දැකලා තියෙන මගේ ප්‍රායෝගික ජීවිතයේ ගුරුවරයෙක් හැටියට පොඩි වරදීම් වෙන තැන්. අපි ඒවා නිවැරදි කරගෙනම වැඩේ කරගෙන යමු කියන අදහස තමයි මගේ තියෙන්නේ. එක තතක එහෙම නැත්නම් එක වයර් එකක හෝ එහෙම නැත්නම් වයර් එකකට කියන තව නමක් තමයි ටර්මිනල් එක. පමණක් විදුලිය ගමන් කළ නොහැක. බලන්න පළවෙනි ප්‍රකාශය.
කවදාවත් දරුවෝ දැකලා තියෙනවද? එක වයර් එකක කව විතරක් විදුලිය ගමන් කරන තැන අපි කවදාවත් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? අපි දන්නවා. අපි පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා බැටරිය දනරින තියෙනවා. ගෙදර අපි දන්නවා නිව්ට්‍රල් පේස් තියෙනවා. හැම තිස්සෙම දෙකක් ගැන තමයි කතා කරන්නේ. මොකද ඒකට කියනවා සාපේක්ෂයි කියලා. අපි හැම ඒ වුණාට අපි උදාහරණයක් හැටියට වාහනයක ගමුකෝ. වයරින් එකේ ප්‍රධාන අරමුණ තියෙන්නේ ප්‍රධාන කොටස තියෙන්නේ ධන විදුලියට තමයි වයර් කරගෙන යන්නේ. අපි නිකන් එතකොට රින නිකන් මේ අව탁සීරු කරනවා වගේ වැඩක් තියෙනවා. හැමතැනම තියෙන හින්දා බොඩි එකේ තියෙනවා හැමතැනම තියෙනවා රින විදුලිය. ගෙදරක් ගත්තොත් එහෙමයි. අපි දන්නවා මේ කරන්ට් වයර් එක නම් අල්ලන්න එපා. අනේ අර නිව්ටන් ගණන් ගන්නේ නැහැ. ඒක තමයි පොදු අග්‍රය. ඒ වගේ අපි පොඩි කාලේ ඉඳන් අපි එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා. තර්කයකටත් ඒක පොදුයි. අපි කවදාවත් මේ එකක් ගැන කතා කරාට අපි දෙවෙනි එක ගැන හිතන්නේ නැහැ. මේක හිතලා හිතේ තියාගන්න. ඒක කියනවා. ඊට තත් දෙකක් අවශ්‍ය වේ. නමුත් තත් තුනක් ඇති විට ඉන් එක තතක් පොදු අග්‍රය ලෙස සලකා. ඊට සාපේක්ෂව අනෙත් තත් දෙකෙහි එකිනෙකට වෙනස් තත්වයන් ඇති කළ හැක. හොඳම උදාහරණය තමයි ගෙදර සප්ලයි එක ගන්නකො. ගෙදර සප්ලයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් හරි මොනවා හරි කම්පැනි එකකින් දෙන්නේ වයර් දෙකයිනේ. අපේ ගෙදර කීයක් නම් බල්බ් පත්තු වෙනවද? අපි ඒකට කඩන්නේ මොකද්ද? පේස් එක. එක ස්විච් එකක් දැම්මහම මේ කාමරේ. ඊළඟ ස්විච් එක දැම්මම ඊළඟ කාමරේ. එතකොට අපි අර සලකන්නේ පේස් එක සලකලා බෙදාගෙන යනවා. හැබැයි පේස් එකෙන් විතරක් බල්බ් පත්තු කරන්න බෑ. අර නියුට්‍රල් එක පොදුවේ යනවා. ඒක නිසා අපි ඒකට කියන්න පුරුදු වෙලා තියෙනවා කොමන් කියලා. පොදුයි කියලා. ඒක තමයි මේ කියන්නේ. මොකද්ද? අපි තත් දෙකක් විතරක් තියෙනවා නම් එක තතක් ගැන තමයි ඩිජිටල් වලත් ඒක ඒ ලක්ෂණේ පොදුයි. එක තතක් ගැන විතරයි අපි කතා කරන්නේ. අපි ඒ කියලා කියන්නේ එක තතකට විතරයි. එතකොට එයා ගැන කතා කරනකොට අර නිහඬව පැත්තෙන් ඉන්න අනිත් කොමන් ටර්මිනල් එක තියෙනවයි කියලා හිතන්න. එතකොට කොමන් ටර්මිනල් එකක් එක්ක තමයි කතා කරන්නේ. උදාහරණයක් හැටියට දැන් අපි දන්නවා 10 වලින් කියන මොනවාද පෙන්වන්නේ කියලා එක සහ බිඳුව මගින් මෙහි එක තියෙනවයි කියලා කියන්නේ වෝල්ටීයතාවයක් තියෙනවයි කියන එකනේ අපි දැන් පසුගිය පාඩම මේ කරේ. මොකකට සාපේක්ෂවද? මේ පොදු අග්‍රයට සාපේක්ෂව. මොන මම තාම පොඩ්ඩක් මෙතනින් ඉස්සරහට යනවා. මොකද්ද? බලන්න අග්‍ර දෙකක් තියෙනවා. A සහ B. හැබැයි එක කොමන් එකයි. අපිට අග්‍ර දෙකක් ඇති කරන්න පුළුවන් එක පොදු අග්‍රයක් හා සම්බන්ධ කළා. එහෙමනම් අපිට මේ පොදු අග්‍රය දැන් අපිට තිබුණත් එකයි නැතත් එකයි කියලා මේකට තර්කයේ ලිව්වොතින් හරි ඇතිනේ. පව් වුණාට අසාධාරණ වුණාට ඒක ඇති. එහෙමනම් අපි මෙතනදී ලියන්නේ ඇත්තටම ඔයාලගේ තත් දෙකක් බිට් දෙකක් ඔහොම කියලා දැන් සෑහෙන දෙනෙක් මේ සබ්ජෙක්ට් එක දන්නවා මම මේ මුල හරිය කරාට. ඒ කියන්නේ මතක තියාගන්න බෑග්ග්‍රවුන්ඩ් එකේ එහෙම නැත්නම් යට කොමන් ටර්මිනල් කියන එකක් තියෙනවා. පොදු අග්‍රය කියලා එකක් තියෙනවා. ඒ අග්‍රයට සාපේක්ෂවයි ඒක තියෙනවා. ඒක හැංගිලා ඉන්නේ නිහඬ ආදරයක්. හරිද? එයා ඉන්නවා අපි මේ දෙක ගැන විතරක් කතා කරනවා. එබැවින් යම් තාර්කික පරිපතයක් සැලසුම් කිරීමේදී මේ පොදු අග්‍රය නිරූපණය නොකරේ. මෙතනින් එහා මම උනත් පාවිච්චි කරන්නේ නැහැ. එය ඇතැයි සිතා. ඒක තියෙනවා. ඊට සාපේක්ෂව ලබා දී ඇති තත් කියන්නේ වයර් වලට නැතහොත් අග්‍රයන් අග්‍රය කියන්නේ පොයින්ට්ස් වලට A B කියලා ගන්නෙ ඇති තාර්කික තත්ත්වයන් පමණක් සටහන් කිරීම පොදු රීතියක් නීතියක් නෙමෙයි. රීතියක් ලෙස සලකන්න පුළුවන්. ඒක තමයි අපි මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්නේ. මොකද දැන් මෙතන ඉඳලා මේ පිටුවේ ඉඳන් ඉස්සරහට යනකොට මමත් අර පොදු අග්‍රය සලකන්නේ නැහැ. අපි කතා කරන්නේ මේ තියෙන අග්‍ර ගැන විතරයි A B කියලා. හොඳයිනේ මං හිතන්නේ පැහැදිලි වුණා කියලා. මේ තියෙන්නේ තාර්කික දැන් තත්වයන් ගැන කතා කරන්න. අපි තාර්කික පරිපත ගැන කතා කළා. දැන් ඒකේ තියෙන තාර්කික තත්වයන්. ලොජික් අපිට කන්ඩිෂන් කියලා අපි එකට කියනවා. යම් ධන හෝ විදුලි බලයක් ගමන් කළ හැකි තතක් කරන්ට් එකක් යන්න පුළුවන් නම් අපි ඒකට වයර් නැත්තම් අග්‍රයක් කියලා කියනවා. මේ මොකද මම මේක පටන් ගන්නෙදිම කියන්නේ සමහරක් තැන්වලදී මම මේ වචන දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරන දෙක තුනම පාවිච්චි කරන්න පුළුවන්. තතක් කියලා කියනවා, අග්‍රයක් කියලා කියනවා. ඩිජිටල් වල නම් දැන් ඔයාලා අහලා ඇති බිට් එකක් කියලා කියන්නේත් මම මේ කියන එකම තමයි. එතකොට ඒකට එක තතක් 1 බිට් කියලා කියන්නේ. එක තතක් නම් එක බිට් එකයි. බිට් එක 1 බිට්. එතකොට අපි දන්නවා අර
හැංගිච්ච එක තියෙනවා කොමන් එක. අපි දැන් ඒක ගැන කතා කරන්නේ නැහැ. අපි එක තතක් කියන්නේ යටින් තත් දෙකක් තියෙනවා. තත් තුනක් කියලා කියන්නේ යටින් තව තතක් තියෙනවා. තත් තුනක් කියලා කියන්නේ ඒකේ එකක් කොමන්. තත් දෙකක් කිව්වොත් එකක් කොමන්. එතකොට තත් පහක් කිව්වොත් හතරක් ගැන කතා කරනවා එකක් කොමන්. මේක තමයි මම දිගටම දැන් පාවිච්චි කරන තර්කය. පොදු අග්‍රයට සාපේක්ෂව තාමත් අපි ඒක ගැන පොඩ්ඩක් සඳහන් කරමු. මෙම අග්‍ර එකක තිබිය හැක්කේ. අපි හිතන අග්‍ර හරි පොයින්ට් හරි AB හරි මොකක් හරි. තත්වයන් කන්ඩිෂන් දෙකයි. මොකද්ද? එක අග්‍රයක එක්කෝ පොදු අක්ෂයට සාපේක්ෂව එතනයි මෙතනයි වෝල්ටීයතාවයක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනයි වෝල්ටීයතාවයක් තියෙන්න පුළුවන්. මම කිව්වා අපි වෝල්ටීයතාවයේ වෝල්ට් අගය ගැන අපි කතා කරන්නේ නැහැ. තියෙනවද නැද්ද කියන එක විතරනේ කතා කරන්නේ. එහෙමනම් එක අග්‍රයක තියෙන්න පුළුවන් එක්කෝ නැහැ. ඒ කියන්නේ ලොජික් 0 එක්කෝ තියෙනවා එක්කෝ 1. තියෙනවා කියලා කියන්නේ 1. ලොජික් 1 කියන එක. විභව වෙනසක් නැහැ. ඒකත් අර විදිහටම ඕෆ් නැත්නම් 0 කියලා අපි මේකට පාවිච්චි කරන්න පුළුවන්. මතකනේ? එක තතක් තිබුණොතින් අවස්ථාවල් දෙකයි. එහෙනම් බලමු තත් ඊට වඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ තවත් ඒක තේරුම් ගන්න වෙන ආකාරයකින් මම කියලා තියෙනවා. එක් බිට් එකක් සඳහා පැවතිය හැකි අවස්ථාවක් ගන්න දෙකකින් මෙන්න මේ කියලා තියෙනවා. දැන් මම අලුත් එකක් මේකට ඇතුළත් කරනවා. ටර්මිනල් එකකට අපි අංකයක් දාගත්තා. අංකයක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ABCD කියලා දාගත්තාම මේකෙන් කියන්නේ එක වයර් එකක්. ඒ වයර් එකක් තතක් වෙන්න පුළුවන්. අඳින රේඛාවක් වෙන්න පුළුවන්. ටර්මිනල් එකක් වෙන්න පුළුවන්. තිතක් වෙන්න පුළුවන්. අවස්ථාවල් එකක් තිබුණොතින් මෙහි වෝල්ටීයතාවය ඇති වෙන්න හෝ නැති වෙන්න කියන අවස්ථාවල් දෙකනේ තියෙන්නේ. ඇයි? අපි මුලදිම මෙයා වතෑරියානේ. එයා මෙතන ඉඳන් වැඩි වේගන යනකොට 0.1 1.2 කියනවා. දැන් අපි මේකද ගණන් ගන්නෑ. ඒවා වැටෙන්නේ නොයිස් වලට. ඒ නොයිස් ඒ කියන්නේ ඒවා ගණන් ගන්න එපා කියලාත් කියනවා විශේෂයෙන්. ඒ වගේ මොන හරි වෝල්ටීයතාවයන් ආවනම් ඉදිරියේදී අපි ඒකත් සාකච්ඡා කරමු. එතකොට මේකෙත් පුළුවන් අවස්ථාවල් දෙකයි. හොඳට මතක තියාගන්න. දැන් මේ වෙන පොටකට එන්න යන්නේ. ඒකයි. අග්‍ර දෙකක් ඇති විට කොච්චරක් තියෙන්න පුළුවන්ද? අග්‍ර දෙකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි ටර්මිනල් A, ටර්මිනල් B. එතකොට මෙන්න අවස්ථාවල් ගන්න. අග්‍ර එකක් තියෙනකොට අවස්ථාවල් දෙකයි, අග්‍ර දෙකක් තියෙනකොට මෙන්න මේ අවස්ථාවල් ටික තියෙන්න පුළුවන්. මොකද්ද? AB අග්‍ර දෙකෙහිම විදුලි බලය නොමැත. A වලත් නැහැ, B වලත් නැහැ. එතකොට අපි මෙන්න මෙහෙම ලියනවා. මේ දරුවනේ මේ ලොජික් ලියනකොට මෙන්න මේකත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ A අකුර B අකුර මෙහෙම ලියන්නනේ. ඇත්තටම අපි මේක වැඩි වෙන්න ඕන දකුණේ සිට වමටයි. එහෙම ලියන්න මේක ඒක රීතියක්. නීතියක් හැටියට තියනවාද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් ඒක ඒ විදිහට තමයි ලියන්නේ. A ලියනවා මෙතන, B ලියනවා මෙතන. මේක අපි ඝන අංක නම්බරින් සිස්ටම් කියන පාඩමේදී අපි මේක ටිකක් වැඩියෙන් සාකච්ඡා කරනවා. දැන් ඉතින් මෙහෙම පුරුදු වෙලා යන්. එතකොට ඒකෙදි හේතුව හොයාගන්න පුළුවන්. අග්‍ර දෙකෙම විදුලි බලය නොමැත. හරිම සරලයිනේ දැන් කියන්නේ. A වලත් නැහැ නේ B වලත් නැහැ. නැත්තම් මොකද්ද? විදුලි බලය අපි නැත්තම් අපි කිව්වා ලොජික් 0 කියලා. මේ තියෙන්නේ දෙකම 0. තව තර්කයක් තියෙනවා. දැන් මේ ඇඟිලි දෙක කියලා හිතන්න මේ A සහ B දෙකේම නැහැ. A අග්‍රේ ධන විදුලිය ඇත B හි නොමැත. A කියන එකේ ධන විදුලිය තියෙනවා B හි නැහැ. එතකොට අපි ලියන්නේ A හි ධන විදුලිය තියෙනවා B හි නැහැ. ලොජික් 1 ලොජික් 0. තව අවස්ථාවක් තියෙනවා. මේ දෙක මාරු වෙනවා. A හි ධන විදුලිය නොමැත නමුත් B හි ඇත. A එකේ නෑ බිඳුවයි B එකේ තියෙනවා එක නිසා ඒක එක කියලා කියනවා. ඔන්න අවස්ථාවල් තුනයි. දෙකේම නෑ. A වල විතරක් තිබුණා B නෑ. B වල විතරක් තිබුණා A නෑ. ඊළඟ අවස්ථාව A සහ B කියන දෙකේම විදුලිය තියෙනවා. දැන් අර අමතක කරන්න එක අමතක කරලා තියෙන්නේ. නමුත් ඒකට සාපේක්ෂව. මොකද්ද? පොදු අග්‍රයට සාපේක්ෂව. ඒක අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. යටින් මම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. එනම් අග්‍ර ඒවට දැන් අපි පාවිච්චි කරනවා දැන් ටික අපි දැන් අර සම්මත වචන පාවිච්චි කරගෙන ඒක මේක නැතුව කියාගෙන යන්න ඕන. බිට් දෙකක් සඳහා විය හැකි අවස්ථාවල් ගන්න. මට මෙතන දෙකක් කියන එක රිපීට් වෙලා තියෙනවා. මෙතන තියෙන දෙකක් කියන තනි වචනයක් විතරයි. එනම් අග්‍ර එහෙම නැත්නම් බිට් විය හැකි අවස්ථාවල් ගන්න. මේකත් අලුත් වචනයක්. ඒකට කියනවා possible combination. විය හැකි අවස්ථාවල්.
ඒ කියන්නේ විය හැකි අවස්ථාවල් ගැන 4 ලෙස ගෙනහැර දක්වන්න පුළුවන්. හරිනේ. වෙන්න පුළුවන් අවස්ථාවල් 4යි. මෙන්න මේ තමයි අවස්ථා 4. A0 B0 A1 B0 A0 B1 A1 B1. මේක තමයි ඉතින් සාමාන්‍යයෙන් කතා කරනකොට අපි කියන්නේ. මේ එහෙම කියාගෙන යනවා. මේක තමයි අවස්ථාවල් 4. හරි. එහෙමනම් අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා. මෙන්න මේ ඩිජිටල් ලෝකෙ ප්‍රචලිත වෙන්න තීච්ච ඊළඟ ප්‍රධාන සාධකය ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මොකද්ද? මේ සූත්‍ර මගින් පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි ඊට ඉස්සෙල්ලා කතා කරගමු මේක සූත්‍රයකින් හොයාගන්න පුළුවන්. මේ මහා ලොකු පරාවලේ සූත්‍රය, බහුවලේ සූත්‍රය වගේ නෙමෙයි. හරි සරල සූත්‍රයක්. මොකද්ද? n කියන අග්‍ර සංඛ්‍යාවක් තියෙනවා නම් මොනවාද n නම් අපි දාගත්තනේ a b ඕනනම් c d e f කියලා ඕන අග්‍ර ගණනක් ගන්න. අග්‍ර වෙන්න පුළුවන්, ටර්මිනල් වෙන්න පුළුවන්. අවස්ථා ගන්න. ඒකේ තියෙන්න පුළුවන් අපි ඕන සංඛ්‍යාවක් n සංඛ්‍යාවක්. n කියන අකුර අපි පාවිච්චි කරනවා වාර ගන්න නැත්නම් සංඛ්‍යාව කියලා කියන්නේ. ඒක මෙහෙම ලිව්වහම දෙක පාදය කරගෙන උඩ එක කියන එක ලිව්වහම ඒ සංඛ්‍යාව ලිව්වහම අවස්ථාවල් ගණන එනවලු. පාදයේ දෙක වෙලා හරි ඒකේ බලය එන්නුනහම උදාහරණයක් හැටියට දැන් එකක් තිබුණොත් කීයද? දෙකේ එක්වෙනි බලය එක ටර්මිනල් එකයි තියෙන්නේ. දෙකයි. දෙකේ දෙවෙනි බලය 4යි. ඒක දැන් අපි ප්‍රැක්ටිස් කරා. එහෙමනම් තුනක් තිබුණොත් අවස්ථාවල් ගන්න කීයද? දෙකේ n වෙනි බලය දෙකේ අග්‍ර තුනයි A B C. ඒකට අවස්ථාවල් 8ක් තියෙනවා. බලන්න හොඳ ලස්සන අර්ථකථනයක් මේ එන්න යන්නේ. අග්‍ර 4ක් තියෙනවා නම් A B C D අග්‍ර 4ක් තියෙනවා. දෙකේ 4 වෙනි බලය 16යි. ඒ කියන්නේ විය හැකි සංඛ්‍යාව. පළවෙනි පටන් ගන්න මේ ඔක්කොම නෑ. මේකේ තියෙනවා. ඊට පස්සේ මේකේ නෑ. මේකේ තියෙනවා. ඊට පස්සේ මේ දෙකේම තියෙනවා. ඔහොම තියෙනවා එක ක්‍රමයක්. එහෙම ගියාම එකිනෙකට වෙනස් අවස්ථාවල් ගන්න විය හැකි සංඛ්‍යාව කියලා අපි කිව්වේ. ඒ සංඛ්‍යාව 16යි. අග්‍ර 5ක් තියෙනකොට 32යි. අග්‍ර 6ක් තියෙනකොට 64යි. බලන්න අපිට ගෙදරක මේ වැඩේ කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? කාමරේට බල්බ් 3ක් තියෙනවා. වයර් 3ක් යනවා. හැබැයි බල්බ් තියෙන්න පුළුවන් අවස්ථාවල් කීයද? 3යිනේ. බල්බ් එක ඔන් කරනවා ඕෆ් කරනවා. හැබැයි කවුරුවත් හිතුවද එකම જાතියේ බල්බ් 3ක් පත්තු කළා කාමරේ ලයිට් එක ඩිම් කරන්න පුළුවන් කියලා? එහෙම අවස්ථාවල් 3ක් තිබුණොත් මුළු කාමරේ ආලෝකය 8 ගුණයකින් එහාට මෙහාට අඩු වැඩි කරන්න පුළුවන් බල්බ් තුල පේන්න නැත්තම්. ඇයි? ඔක්කොම ඕෆ් නම් කාමරේම නිමිලා එහෙම නැත්නම් කාමරේ ලයිට් අප් වෙලා නැහැ. එක බල්බයක් දැම්මොත් පොඩ්ඩයි, දෙකක් දැම්මොත් තව ටික එහෙම වොට් ගණන් 3ක බල්බ් 3ක් දැම්මොත් එහෙම මම මේකේ සාමාන්‍ය යෙදුමක්. ඒක මම මේකට ඇතුළත් කරලා නැහැ. තර්ක කරනකොට තාර්කිකයිනේ. තර්කයේ හැමතිස්සෙම දිනවන්න බලන්න. එහෙමනම් අපි බලමු මේකේ තියෙන වැදගත් අවස්ථාවල් මොනවද කියලා. ඒ කියන්නේ අග්‍ර ගණන 7ක් තියෙනවා නම් අවස්ථා ගණන දෙකේ 7 මෙතන 7 වෙන්න ඕන 3 නෙමෙයි. දෙකේ 7 වෙනි බලය සමානයි 128යි. එකිනෙකට වෙනස් 128ක් තියෙනවා. ඉතින් බලන්න ලෝකේ මේ අංකන තාක්ෂණ නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ජනප්‍රිය වෙන්න එක ප්‍රධාන දෙයක් හැටියට ඔන්න ඔය தත්ත්වය තමයි මම කියවලා තියෙන්නේ. උදාහරණයක් හැටියට මෙච්චර ප්‍රචලිත වෙන්න. මම අහලා තියෙන ඉන්ටර්නෙට් එකේ මම දැනගත්ත කරුණු හැටියට කොච්චර මම නිවැරදිද කියන එක දන්නේ නැහැ. පළවෙනි මයික්‍රෝප්‍රොසෙසර් එකේ බිට් ගන්න බිට් 4යි. 1971 4004 කියලා මයික්‍රෝප්‍රොසෙසර් එකේ තිබිලා තියෙන්නේ ඒ කාලේ 4 බිට් ප්‍රොසෙසර් එකක් තමයි. ඒ කියන්නේ බිට් ගන්න 4යි අවස්ථා ගන්න 16යි. එතනින් පටන් ගත්ත එක අද ගිහිල්ලා තියෙන තැන. ඔයාලා එදිනෙදා කතා කරනවානේ. මම මේ කියන්නේ පොඩ්ඩක් මේ පාඩමෙන් පොඩ්ඩක් පිටට ගිහිල්ලා. මගේ ප්‍රොසෙසර් එක ඔපරේටින් සිස්ටම් එක 32 බිට්. මගේ ප්‍රොසෙසර් එක 16 බිට්. එහෙම 16 බිට් නම් දැන් නෑ. 64 බිට්. එහෙනම් ඔපරේටින් සිස්ටම් එකත් 64 බිට් කියලා දාගමු. පොඩ්ඩක් හිතලා බලන්න 64 බිට් වෙනකොට දෙකේ 64 වෙනි සංඛ්‍යාව කැල්කියුලේටරෙන් ගන්නත් අමාරුයි. එච්චර ප්‍රමාණයක් එකිනෙකට වෙනස් අවස්ථාවල් වලට අද ලෝකෙපත් වෙලා. ඒක නිසා තමයි ඩිජිටල් තාක්ෂණයෙන් තොර ලෝකයක් නෑ කියලා කියන්නේ. එහෙමනම් දරුවනේ ඕගොල්ලෝ මේ ෆන්ඩමෙන්ටල්ස් එහෙම නැත්නම් මූලික අවයවයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එහෙමනම් අපි එක බිට් එකෙන් පටන් ගත්තා. දැන් බිට් 7කට ගියා. අග්‍ර 7ක්.
විය හැකි අවස්ථාවල් ගන්න 128යි. මෙන්න මම මේක කියලා තියෙනවා. ඒකේ වැදගත්කම සංඛ්‍යාංක තාක්ෂණයට නැත්නම් ඩිජිටල් ලොජික් ටෙක්නොලොජි කියන එකට. ඊටා වැදගත් අවස්ථාවක් මේන් පිළිබිඹු වේ. එනම් අග්‍රයන් යම් ගණනක් ඇති විට ඇතිවිය හැකි අවස්ථා ගණන ඊට තවත් අග්‍රයක් එකතු කිරීමෙන් පෙර තිබූ අවස්ථාවය ගන්න මෙන් දෙගුණ වන බවයි. බලන්න මේකේ තියෙන අපි කියනවා මේකේ තියෙන බියුටි එක ලස්සන. අපි එක බිට් එකක් තිබුණොත් අවස්ථාවල් ගන්න 2යි. මේක දෙගුණ කරනවා කියලා කියන්නේ බිට් 2යි. අවස්ථාවල් ගන්න 4යි. මේකට තව බිට් එකක් ඇඩ් කළා. එක වයර් එකයි ඇඩ් කරන්නේ. එක වයර් එකක් ඇඩ් කරාම මොකද වෙන්නේ? අවස්ථාවල් ගන්න 8 වෙනවා. ඒ කියන්නේ හැම තිස්සෙම බිට් ගණනට තව එක ටර්මිනල් එකක් ඇඩ් කරාම අවස්ථාවල් ගන්න දෙගුණ වැඩි වෙනවා. දෙකෙන් වැඩි වෙවි යන්නේ. ඒක නිසා තමයි මේක මේ ලෝකෙ මෙච්චර මේක ප්‍රචලිත වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට දැන් ඕගොල්ලන්ට කොයි හරි තැනක බිට් 10යි කියලා කියනවනම් බොහොම සරලව හොයාගන්න පුළුවන් මේ යටින් මම කියලා පෙන්නලා තියෙන්නේ ඒකයි. 2 10 වෙනි බලය කීයද? 1024. ඩිජිටල් ගැන යම්කිසි අවබෝධයක් කියන අය දන්නවා මේ බිට් ගණන මේ ආකාරයේදී කිලෝ එකක් කියලා කියන්නේ අපි දන්න ඕනම එකක් 1000යි ග්‍රෑම් 1000යි මිලිලීටර් 10 ලීටර එකයි ග්‍රෑම් 1000 කිලෝග්‍රෑම් එකයි. නමුත් බිට් කියනකොට 1024කට තමයි කියන්නේ කිලෝ බිට් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ අගින් අපි ඒක පස්සේ කතා කරමු මොකද්ද කියලා. මේ තියෙන්නේ මේක ගණිත විෂයක්. ඔන්න දැන් පොඩ්ඩක් ඒ පැත්තට නැඹුරු වෙන්න වෙනවා. මේ ගණිත විෂයේදී හමු වෙන අංක ක්‍රමයක්. මේක අපි මේ දැන් මෙතන වෙනම එක්ස්ප්ලেইন කරාට මේක මැත්ස් වලින් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ගණිතයෙන් විග්‍රහ කරන්න පුළුවන්. ඒකට කියන නම තමයි ද්විමය සංඛ්‍යා. binary numbers. binary number system කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. අංක ක්‍රමයේ පාදය බේස් එක 2 වෙනවා. අපි කතා කරමු. මේක තේරුණාට කමක් නැහැ. අතර ඇත්තේ 0 සහ 1 කියන අවස්ථාවල් ගණනද 0 සහ 1 විතරයි. නැත්තම් ඉලක්කම් නම්බර්ස් 2ක් විතරයි. එතකොට අපිට මෙන්න මේ වගේ එක අපිට එක්ස්ප්ලেইন කරගෙන යන්න පුළුවන්. අපිට උදාහරණයක් හැටියට ආරෝහණ පිළිවෙලින් වැඩි වෙන අයුරු මෙන්න මේකේ පෙන්නලා තියෙනවා. ආරෝහණ පිළිවෙල කියන්නේ දැන් බලන්න අපි හෝඩියේ ඉඳන් පොඩි වැරද්දක් කරලා තියෙනවා. පොඩි ළමයෙකුට හරි ඕකට හරි ගණන් කරන්න කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10. අපි මේක මෙච්චර කාලයකට අපි ඇනලයිස් කරලා එහෙම නැත්නම් විග්‍රහ කරලා බැලුවේ නෑනේ. අපි පටන් ගන්න තැන අපිට පුරුදු වෙලා තියෙන මේ අතේ ඇඟිලි 10 හින්දානේ. 1 2 3 4 5 6 7 8 9 10. නමුත් අපි හර පොදු අග්‍රය අතහැරියා වගේ මේකේ බිඳුව අතහැරලානේ. බිඳුව කියන්නේ අවස්ථාවක්නේ. මෙතනදී නම් අංක ගණිත ක්‍රමවලදී බිඳුව කියන එක අතාරින්න බෑ. ඇත්තම කියනවා නම් පළවෙනි ස්ථානයේ තියෙන්නේ බිඳුව. මේ ගණිත ක්‍රමයේදී හෝ ගණිත ක්‍රමයකදී පළවෙනි ස්ථානයේ බිඳුව. එතකොට දෙවන ස්ථානයේ ඇයි ඒකට පාවිච්චි කරන්න බෑ මෙන්න මේ අකුර. මේක ඉලක්කමක්. මම ඉලක්කමක් නෙවෙයි මම මේකට කියන්නේ හැඩයක් කියලා. අර මෙහෙම තියෙන හැඩේ. මෙහෙම තියෙන හැඩේ. මෙහෙම තියෙන හැඩේ. ඒක පාවිච්චි කරන්න බෑ. ඇයි? අපි එතන සලකන්නේ බිඳුව සහ 1 විතරයි. එහෙමනම් බිඳුව තියෙන්න පුළුවන් 1 තියෙන්න පුළුවන්. ඊට පස්සේ ආපහු බිඳුව එනවා මේක මෙතනට යනවා. එතකොට ඒකෙත් අවස්ථාව එක එක මම මේක අර බිට් 4 දී එක්ස්ප්ලেইন කරා මේ ගෙනහැර දැක්කුවා මොකද්ද වෙන්නේ කියලා. දැන් බලමු මේක තේරෙනවද? දැන් මෙතනින් කියන්නව අදහස් කරේ මේකේ වැඩි වී යාමේ පිළිවෙලම විතරක්ම නෙමෙයි. මේකේ පළවන ස්ථානය කියලා කියන්නේ බිඳුව, දෙවන ස්ථානයේ තමයි 1 කියන සංඛ්‍යාව තියෙන්නේ. තුන්වන ස්ථානයේ තමයි 2 කියන සංඛ්‍යාව තියෙන්නේ ගණන් ක්‍රමයේ හැටියට. මේ ගණන් ක්‍රමයේ හැටියට තුන්වන ස්ථානය කියලා කියන්නේ 1 බිඳුව. මතක තියාගන්න 10 නන් නෙමෙයි. 10 කියන වචනේ තියෙන්නේ මේ දශම පාද සංඛ්‍යාව විතරයි. එහෙමනම් අපි බලමු. දැන් ඔයගලන්ට තේරෙනවනේ මේ අංක ක්‍රමයේ මොනවා හරි රහසක් එහෙම නැත්නම් අලුත් දෙයක් තියෙනවා කියලා. අපි පොඩ්ඩකට ඒ ක්‍රමය ගැනත් යොමු වෙලා එමු. අංක ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මෙන්න ද්විමය සංඛ්‍යාහි ලක්ෂණ අපි කියන්නේ. හිතන්න මෙම අංක ක්‍රමය භාවිතා කර යම් සංඛ්‍යාවක් නිරූපණය කිරීමට වැඩි ඉලක්කම් ගණනක් ලිවීමට අවශ්‍ය වේ. දැන් අපි පොඩි කාලේ දැන් ඉගෙන ගත්ත ක්‍රමයේ හැටියට 1 2 3 4 5 6 7නේ. ඒ විදිහට අපි ඉගෙන ගත්තේ. එතකොට ඒකේ එක අක්ෂරයක් මගින් අපිට පුළුවන් විශාල සංඛ්‍යාවක් නිරූපණය කරන්න. හැබැයි මේකෙදි බෑ. එතකොට එහෙම බැලුවාම කෙනෙකුට කියන්න පුළුවන් දෙකේ පාදේ කියන එකට ගොඩාක් ඉඩ යන වැඩක් නේ කියලා. ඔව්. හැබැයි
මෙන්න මේ දේ හිතන්න. මොකද්ද? හිතන්න තියෙන්නේ ඔයාට මේ හිතන සංඛ්‍යාව කාට හරි පෙන්වන්න ඕන නම් ඔයා ලියලා පෙන්නනව ඇරෙන්න. වෙන විදියක් නැහැ. එක කියන එක කියලා ලියලා පෙන්වන්න පුළුවන්. දෙක කියන එක පෙන්වන්න පුළුවන් කොච්චර දුරකටද? මේකට වැඩි ඉඩ ප්‍රමාණයක් යනවා මේ නම්බර් සිස්ටම් එකට. මම උදාහරණයකට ගත්තේ අර ඈත තියෙන යම් තැනකට ඔයාට 5 කියන ඉලක්කම පෙන්වන්න ඕන නම් ලොකුවට ලියලා අල්ලන්න පුළුවන්. හැබැයි ඇහැට අර විෂද දෘෂ්ටියේ යන්න පුළුවන් දුරක් තියෙනවනේ. ඊට වැඩි එහාට කරන්න බෑනේ. වට සංඛ්‍යාවක් කියන එක ඉලක්කමක් නෙවෙයි කොච්චරද කියලා සංඛ්‍යාවක් කියන එක අපිට නිරූපණය කරන්න ඕන නම් වඩා සාර්ථක ක්‍රමය මෙන්න මේ ක්‍රමය. මම කියන්නේ ඒකයි. වඩා සාර්ථක ක්‍රමය මේ ක්‍රමය. මොකද අපි හිතමුකෝ ආගාව තියෙනවා කියලා බල්බ් 3ක් ඈතටපත් වෙන එකම පාට හරි බල්බ් 3ක් තියෙනවා නම් මෙන්න මේ විදිහට arrange කරගත්තයි කියලා හිතන්න. මේ තැන ඉඳලා කිලෝමීටරයක් එහාට අංකයක් පෙන්වන්න ඕන නම් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අංකයක් නිරූපණය කරනවා. මෙන්න අංකේ නිරූපණය කරන්න හැටි. බල්බ් 4ම ඕෆ් නම් මේ පැත්තේ දාලා තියෙන මේ බල්බ් 4ක් තියෙන. මේක ඉස්ලාම් මගේ තියෙන උදාහරණයක් ඇටියට බල්බ් 3ක් කියලා. බල්බ් 3කට තමයි පෙන්වුවේ. බල්බ් 3ක් හරි 4ක් හරි මේ විදිහට arrange කළා අර මම ඉස්සෙල්ලා කියපු එක න්‍යායක් මෙතනදී පාවිච්චි කරනවා. දකුණේ සිට වමට වැඩි වෙන ආකාරයට පේනවද? මෙහෙම තිබ්බොතින් මේ බල්බ් 3ම නැත්තම් 4ම ඕෆ් නම් ඒකෙන් කියන්නේ බිඳුව කියලා. දැන් අපි කතා කරන්නේ බිට් එකක් ගැන නෙමෙයි. මේ බිට් එකක් කියන එක අපි කියනවා මේ එක බල්බ් එකක් කියලා. මේ බල්බ් මේ ගොඩක් නැහැ. මෙතන එක බල්බ් එකයි, මෙතන එක බල්බ් එකයි, මෙතන එක බල්බ් එකයි, මෙතන එක බල්බ් එකයි. පෙන්වන්න ඕන නිසා තමයි මේ අවස්ථාවල් ගොඩක් ඇඳලා තියෙන්නේ. එතකොට මේ බල්බ් එක ඔක්කොම නතර වෙලා නම් අපි කියනවා මේක පළවෙනි අවස්ථාවේ තියෙන බිඳුවයි කියලා. ඊළඟට මේ කෙරවලේ බල්බ් එක විතරක් ඔන් වෙලා තියෙනවා. කෙරවලේ බල්බ් එක විතරක් ඔන් වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒක තමයි 1 කියලා. කෙරවලේ බල්බ් එක ඕෆ් වෙලා ඊළඟ බල්බ් එක පත් වෙලා මේක ඕෆ් වෙලා තියෙනවා. එතකොට අපි කියනවා ඒ සංඛ්‍යාව 2 කියලා. මේ බල්බ් දෙකම පත්තු වෙනවා. එතකොට අපි දන්නවා අවස්ථාව 3 කියලා. අපි මේ අංක ක්‍රමය ස්ටඩි කරලා තියෙන්නේ. අපි අධ්‍යයනය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ බල්බ් දෙකම ඕෆ් වෙලා ඊළඟ බල්බ් එක වැඩ කරනවා. එතකොට දන්නවා අපි මේ පත්තු වෙලා තියෙන්නේ මේකෙන් අදහස් කරන්නේ ඉලක්කම 4 කියලා. ඉලක්කම 4 කියලා කියන්නේ මතකද මේට ඉස්සෙල්ලා තිබිච්ච ස්ලයිඩ් එකේ මම එක්ස්ප්ලেইন කරා 4 කියලා කියන්නේ කීවෙනි ස්ථානයේද? 1 2 3 4 5 පස්වන ස්ථානයේ. පස්වන ස්ථානයේ. හැබැයි අපි ඉලක්කම් වලින් කියන්නේ 4. අපිට පෙන්වන්න ඕන 4 කියලා. එතකොට අපිට මේ බල්බ් 4 arrangement එකේ මේක විතර 5 කියනනම් 4 සහ 1 පත්තු වෙනවා. බලන්න මේක හොඳ මේකට කියනවා communication method එක. sannivedana ක්‍රමයක්. එහෙමනම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් යම් හොඳට අහගන්න දරුවනේ යම් අංකයක් විදුලි බලයක් මගින් පෙන්වීමට අවශ්‍ය නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් එක් ප්‍රධාන ක්‍රමයක් තමයි මේ අංක ක්‍රමයෙන් නිරූපණය කරන ද්විමය සංඛ්‍යා කියන ක්‍රමය. නමුත් මේක අදාළ වෙන්නේ ගණිතයේදී නම් සංඛ්‍යාවලට ඒගොල්ලෝ ඒක අයිති කරගෙන. නමුත් ඒක එහෙම වෙනවා. එහෙමනම් මේක දැන් මම හිතන්නේ පැහැදිලි ඇති. අපි මේක සංඛ්‍යාවල් නැත්තම් අවස්ථාවල් ගන්න එහෙම ටර්මිනල් ගන්න වැඩි වුණත් අංකයක් නිරූපණය කරන්න අපිට දැන් උදාහරණයක් හැටියට මම කියන්නම්. දැන් මේ ඊළඟ අංක ක්‍රමයේදී අපි ඒක සාකච්ඡා කරනවා. මේ ඉලක්කම මෙතන ලියනවා. මොකද්ද මේ අංකේ? 5. අපිට කවුරු හරි ඉගන්නුවා නම් මේක මොකද්ද කියලා? ඒක අපි 5 කියලා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තා නම් ඒක තමයි 5. තේරුණාද? ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් මේ ඉලක්කම් කියලා දැකලා තියෙන්නේ චිත්‍ර. ඒ චිත්‍ර වලින් තමයි අපි දැක්කේ. අපිට ඕන උනේ නෑ ඈතට මේක පෙන්වන්න. එහෙම නැත්නම් වෙන ක්‍රමයකට පරිවර්තනය කරගන්න. නමුත් විද්‍යාවේ දියුණුවත් එක්ක මේක විශේෂයෙන් විදුලි බලය මගින් ඒකට කියනවා රෙප්‍රසන්ට් කරනවා කියලා. මේ නිරූපණය කරන්න අවශ්‍ය නම් අපිට අර මේ මෙච්චර අර මේ ලියලිය ලස්සන හැඩතල ගත්ත ඒවා බෑ කියන එක තේරුම් අරගත්තට පස්සේ තමයි මේ දෙකේ පාදේ කියන එක ඇති උනේ. මේක තව ටිකක් ඉස්සරහට යනකොට මම හොඳට පැහැදිලි කරන්නම්. දැන් මම මේක සංඛ්‍යා
රටාව මොනවාද නැත්නම් නම්බර් සිස්ටම් එක මේක කියලා දෙකේ පාදයේ කියනවට වඩා මම පොඩ්ඩක් ඒ පැත්තට යමු වුණේ වෙන කාරණාවක් හින්දා. දැන් දෙකේ පාදය ගැන හතරේ අටේ පාදය ගැන කියන්නේ නැතුව අවශ්‍යතාවය ගැන කියලා දැන් අපි සාකච්ඡා කරමු අංක ක්‍රමය කියන්නේ මොනවාද කියලා. මේ අංක ක්‍රමය ප්‍රධාන වශයෙන් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වල මෙන්න මේ අංක ක්‍රමයන් හතරම පාවිච්චි කරනවා. ඒකෙන් දෙකක් දැනටමත් ඕගොල්ලෝ දන්නවා. මොකක්ද මේ දෙක? එකක් දශම සංඛ්‍යා. අපි පොඩි කාලේ ඉඳන් 1 2 3 4 5 ඒකට කියන නම දශම සංඛ්‍යා. ඒකට කියනවා ඩෙසිමල් නම්බර්ස් කියලා. දැන් ඉගෙන ගත්ත වයර් මගින් ඒ කියන්නේ වයර් එක අවස්ථාවල් දෙකක් විතරයි තියෙන්න පුළුවන් කියන අවස්ථාව නිරූපණය කරන ද්විමය සංඛ්‍යා. ඒකට කියනවා බයිනරි සිස්ටම් කියලා. අර මං කියපු පාදය n ඒකේ දෙකයි. ඒ කියන්නේ පාදය අපි ලියන්නේ මෙන්න මෙහෙම. පේනවා ඇති දරුවනේ මෙතන මෙතන ලිව්වොත් බලයක් නෙවෙන්නේ. යටින් ලියන්නේ පාදේ. x කියන අංකයේ දෙකේ පාදේ x. උදාහරණයක් හැටියට බිට් 3 නම් දෙක මාරු වෙන හින්දා 3යි කියලා ගත්තොත් 3 කියන සංඛ්‍යාව මෙතන ලිව්වොතින් පාදේ 2. ඊට අමතරව අපි ඉස්සරහදී සාකච්ඡා කරනවා ගොඩාක්ම පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ වුණාට මේ අංක ක්‍රමයේ ඩිජිටල් වල තියෙනවා. ඒක නිසා එකක් දැනගන්න ඕන. ඔක්ටල් කියන ක්‍රමය. ඒකේ පාදේ 8. අපි ඊළඟ ස්ලයිඩ් එකේදී අපි ඒකත් සාකච්ඡා කරලා බලනවා. ඊට පස්සේ තියෙනවා විශේෂ අංක ක්‍රමයක්. ඒක මේ ඇත්තටම පරිගණක හා සංඛ්‍යාංක ක්‍රමවලදී විතරයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මම දැකලා තියෙන්නේ. මම දන්නේ නැහැ. ෂෂ්ටක දශම සංඛ්‍යා කියලා. හෙක්ස් ඩෙසිමල්. ඒකේ පාදයේ 16. ඉගෙන ගමු. නමුත් දැනට මතක තියාගන්න අංක ක්‍රමයන් වලට අපිට මේකට වැදගත් වෙන දශම සංඛ්‍යා, ද්විමය සංඛ්‍යා, අෂ්ටක සංඛ්‍යා, ෂෂ්ටක සංඛ්‍යා. ඩෙසිමල්, බයිනරි, ඔක්ටල් සහ හෙක්සඩෙසිමල්. හෙක්ස්ඩෙසිමල්. මේක හෙක්ස්ඩෙසිමල් කියලා හෙක්සාඩෙසිමල් කියලා තමයි කියවනකොට කියවන්නේ. බලමු මොනවාද කියලා. මේ තියෙන්නේ කම්පැරිසන් ටේබල් එක. සංසන්දනාත්මක වගුව. ආපහු වර පරණ විදියටම යනවා. මම දන්නේ මේක කොච්චර ප්‍රමාණයක් ඔබලගේ තිරේ පේනවද කියලා. පළවෙනි ස්ථානය. ඔන්න මම දැන් අර කියපු හතරම මේකේ තීරු හතරකට ගත්තා. අපි ගණන් කරන ක්‍රමේ පොඩි කාලේ හොඩි ඉඳන් ගණන් කරන ක්‍රමේ බිඳුව තිබුණේ නැහැ නේ. ඒ වුණාට ඒ පළවෙනි ස්ථානයේ බිඳුව අෂ්ටක ක්‍රමයේ ඒක බිඳුව ද්විමය සංඛ්‍යාවෙත් ඒක බිඳුව 1යි. ෂෂ්ටක දශම වලත් ඒක බිඳුව. ඒ කියන්නේ එක පැහැදිලි න්‍යායක් එනවා. ඕනම අංක ක්‍රමයක් පටන් ගන්නෙ බිඳුවෙන් කියලා. ඊට පස්සේ දෙවෙනි එකට යමු. දෙවන ස්ථානය. අපි ගණන් හදපු ක්‍රම මේක 1. ෂෂ්ටක නැත්නම් අටේ පාදයේ තියෙනකොටත් ඒක 1. ද්විමය සංඛ්‍යාවේ තියෙනකොටත් ඒක 1. හෙක්සාඩෙසිමල් වල තියෙනකොටත් ඒක 1. ඒතොර එතනත් ප්‍රශ්නයක් නෑ තාම. මොන ප්‍රශ්නේ නෝ තුන්වෙනි ස්ථානයට ආවහම. මේක 2. මොකක්ද දශම ස්ථාන? අෂ්ටක සංඛ්‍යාවෙනුත් ඒක 2. මේක කීයද? අහපු ගමන් ගොඩක් අය නොදන්න අය කියන්නේ ඒක 10 කියලා. මතක තියාගන්න විශේෂ කාරණාවක් තියෙනවා අංක ගණන් ක්‍රමේදී. අපි 1 2 3 4 5 6 7 8 9 10 කියලා කියන්න පුළුවන් එක බිඳුව කියන සංඛ්‍යාවට දශම එහෙම නැත්නම් ඩෙසිමල් අංක ක්‍රමයේදී පමණයි. මේකට කවදාවත් 10 කියන්න බෑ. 10 කියන්නේ ඒකට අපි කියන්නේ එක බිඳුව කියලා. ඉංග්‍රීසියෙන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහට 10 කියලා. එතකොට ඩෙසිමල් 10ක් නෑ. ඩෙසිමල් වල තියෙන 10. හැබැයි ෂෂ්ටක පදවල ඒක 2. ඒ අවස්ථාව. ඉතින් මේ තියෙන්නේ දැන් බලන්න මේකේ මෙන්න මෙතනට ආවයි කියලා. 8 වන ස්ථානයේ උදාහරණයක් හැටියට අංක 7. ඒක අංක 7 කියනකොට අපිට මේ ස්ථාන තුනම එක වෙනවා. බලන්න මේකේ තියෙන වාසිය සහ අවාසිය දෙකම මෙතන නිරූපණය වෙනවා. පැහැදිලි කියලා මම හිතනවා දැන් මේකම. අපි දැන් එතනින් පල්ලෙහාට බලාගෙන යමු. එතකොට අපි මේ ස්ථානයේ 8 වන ස්ථානයේ ඔබට යනකොට ඔයගලන්ට පේනවා ඇති යම් කිසි සංඛ්‍යා රටාවේ වෙනසක් තියෙනවා කියලා. මම මේ කතා කරන්නේ දෙකේ පාදේ. අනිත් පාදවල විශේෂ අවස්ථාවල් මම කියන්නම්. මේ අවස්ථාවේ අවස්ථාවල් දෙකක් වෙනකන් එකම විදිය. ඒ කියන්නේ එක ස්ථානය පාවිච්චි කරේ. මේ වෙනකොට ඒකේ අවස්ථාවල් දෙකයි. මේකත් එක්ක එකට 4යි. මෙතන අවස්ථාවල් 4ක් යනකම් මේ කොලම් එක පාවිච්චි වෙන්නේ. පේනවද? මෙතන අවස්ථාවල් 8ක් විතර යනකම් මේ කොලම් එක පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මේකෙත් වැඩිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. යම්කිසි
ඒකාකාරී නොවන අවස්ථාවක් විදියට වගේ වැඩි වෙන්නේ. නමුත් සම්භාවිතාවයක් හැටියට නෙමෙයි. ඒක පැටර්න් එකක් තියෙනවා. ඒකේ වැඩි වීම. එතකොට අපි බලන්න මේකේ ගණන් හදන්න ගියාම විශාල සංඛ්‍යාවක් කරන්න දෙයක් නැහැ. මම මීට ඉස්සෙල්ලා කිව්වෙත් ඒකයි. අපිට කරන්න දෙයක් නැහැ ඒකට. අවස්ථාවල් ගන්න වැඩි වෙනවා තමයි. නමුත් ඒ අවස්ථාවල් ගන්න වැඩි වුණාට ඒකෙන් ගන්නා වූ ඇඩ්වාන්ටේජ් එක එහෙම නැත්නම් කොච්චර විශේෂත්වයක් කියලා ගත්තොත් ඒකට අවස්ථා ගාල වැඩි වුණාට කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි තව මම මේ නම්බර් සිස්ටම් එකේදී තව විශේෂ දෙයක් මේ සියලුම දරුවන්ට කියන්නම්. බලන්න ඕනම සංඛ්‍යාවක් පටන් ගන්න බිඳුව. මගේ ඊළඟ ස්ලයිඩ් එකේදී ඒක එක්ස්ප්ලেইন කරනවා. නමුත් මේකෙදිත් මම ඒක කියලා යන්නම්. ඕනම සංඛ්‍යාවක් පටන් ගන්න බිඳුව. බලන්න එකම චිත්‍රය මම අර චිත්‍රය කියන එක චිත්‍රයක් තියෙන කීය දක්වා වෙනකද්ද කියලා. හිතන්න එපා මේ ඒක ඉලක්කමක් අංකයක් කියලා. චිත්‍රයක්. එක චිත්‍රයක්. බිඳුව කියන්නේ එක චිත්‍රයක්. එක චිත්‍රයයි. එක කියන්නේ එක චිත්‍රයක්. හැඩයක්. චිත්‍රයක් වඩා සුදුසු වචනේ හැඩය. දෙක කියන්නේ තව හැඩයක්. මෙහෙම කීයක් තියෙනවද? මේ 9 හැටියට තමයි ඒක තියෙන්නේ. බිඳුවේ සිට 9ට අවස්ථාවල් කීයද? 10යි. අවස්ථාවල් ගන්න 10යි. දශම නම් පාදයේ 10 නම් 10ට යනකම් චිත්‍ර එකකින් තමයි නිරූපණය කරන්නේ. ඊට වඩා වැඩි වෙනකොට වෙන්නේ මෙන්න මේ දේ. මට මේකේදී මේ ඔයගලන්ට කියලා දෙන එක ලේසි. මේ බිඳුව තමයි එන්නේ අගට. මේ බිඳුව තමයි මේ අගට එන්නේ. ඇවිල්ලා දෙවනියට ආපු සංඛ්‍යාව ඉස්සරහට එනවා. එතකොට අපි ඒකට කියනවා 10 කියලා. හැබැයි 10 කියන්න චිත්‍ර එහෙම නැත්නම් සංකේත දෙකක් පාවිච්චි කරනවා. හැබැයි මේ සංකේත දෙක පාවිච්චි කරන න්‍යායක් තියෙනවා. මොකද්ද? පළවෙනි අංකය 10ක් ගියාට පස්සේ දශම නම් 10ක් ගියාට පස්සේ එන්නේ පළවෙනි අගයමයි දෙවෙනියට ආපු අගේ ඊට ඉස්සෙල්ලා වෙනවා. හොඳට කල්පනා කරගෙන යන්න මෙතන මට ඉඩ නැහැ අඳින්න. 20 දී වෙන්නේ තේ දෙන්නේ. 19 කියලා කියන්නේ 9 ඊළඟට පළවෙනි සංඛ්‍යාව එනවා මෙතන ඊළඟ සංඛ්‍යාව ඊළඟට එනවා. මේක කවදාවත් කිසිම සංඛ්‍යා පැටර්න් එකක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි 10 කියලා කියන්න පුළුවන් මේ අපි උපන්දා ඉඳන් ඉගෙන ගත්ත උපන්දා නෙමෙයි දන්න කාලේ ඉඳන් ඉගෙන ගත්ත 10 මෙන්න මේකට විතරයි 10 කියන්න පුළුවන්. දැන් බලන්න 8 පාදයේ තියෙනකොට මොකද වෙන්නේ කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 7 කියන්නේ 8 හරි 8 වෙනි ස්ථානයේ කියලා. 9 ඔක්ටල් අෂ්ටක සිංහලෙන් අර පොරු නගිනකොට කියනේව නෙමෙයි හරි අෂ්ටක ඒකේ සම්බන්ධයක් ඇති මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒකෙදිත් වෙන්නේ පළවෙනි ස්ථානයේ එනවා බිඳුව දෙවෙනි ස්ථානයේ එනවා මේක. හැබැයි කවදාවත් ඔක්ටල් වලට කියන්න එපා මේක 10 කියලා. ඒක වැරදි. ඔක්ටල් 10ක් නැහැ. ඔක්ටල් තියෙන 10. එහෙම නැත්නම් එක බිඳුව. ඊට පස්සේ මේකේ තියෙන මේ මොකද්ද? ඔක්ටල් 11 කියලා කවදාවත් කියන්න එපා. ඔක්ටල් 11. ඔක්ටල් 11. ඔක්ටල් 12. ඔක්ටල් 13. ඒක එහෙම ගියාම හොඳට පෙනෙයි මේක පාඩම් කරන්න දෙයක් නෑ අවබෝධ කරගන්න. පාඩම් කරන්න කරලා ඇත්තටම ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න අමාරුයි. පාඩම් කරලා ඉගෙන ගන්න ශේෂ්ත්‍රයක් නෙමෙයි මේක ප්‍රායෝගික ශේෂ්ත්‍රයක්. ඒක නිසා මේක ඇඟට ගන්න තර්කය. මේක තර්ක අපි ලොජික් ගැන කතා කරන්නේ තර්ක කරන්න අවබෝධ කරගන්න. ඒ වැඩේම වෙනවා මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පරිගණක ආශ්‍රිත කාර්යයන් වලදී ෂෂ්ටක දශම සංඛ්‍යා අපි හෙක්සඩෙසිමල් කියලා කියමුකෝ අපි ටිකෙන් ටික අපි ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි නම්ම පාවිච්චි කරමු බලන්න මේකේ ෂෂ්ටක දශම කියන්නේ 10යි ෂෂ්ටක කියන්නේ 6යි 10යි 6යි 16යි
16ක් යනකම් අපිට ඉලක්කම් අඳුන්නලා දීලා නෑනේ මේ ගණිත ක්‍රමයේදී. 9ට එනකම් විතරනේ අපි දන්නේ ඉලක්කම්. එතකොට කොහොමද තනි චිත්‍රයක් එහෙම නැත්නම් තනි සංකේතයක් මගින් කරන්නේ? ඒක නිසා තනි සංකේතයක් වෙන්නත් ඕන නිසා ඒකට දාලා තියෙනවා කැපිටල් A අකුර. ඊළඟට දාලා තියෙනවා කැපිටල් B අකුර. එයා 16ක් එනකම් තනි එකට යනවා. මේෙන් බලන්න මේක 16. අපේ ඉලක්කම් වලින් 15 16 වෙනි ස්ථානය ඒකෙදි තමයි තනි රූපයක් සංකේතයක් අවසාන වෙන්නේ. ඒකෙත් වෙන්නේ අර වෙච්ච දෙයමයි. පළවෙනි ස්ථානයේ එනවා ඊළඟට දෙවනියට ගත්ත එක ඉස්සරහට එනවා. මම හිතන්නේ මට පුළුවන් හැටියට මම මේ අංක ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කරේ. මේකේ තියෙන සමානතාවය, මේකේ තියෙන සරල බව, මේකේ තියෙන විශේෂත්වය දරුවන්ට අවබෝධ වුණා නම් ඒක ගොඩක් හොඳයි. මේකේ මහා ලොකුවට නම් තිබුණට ඔක්ටල් හෙක්සාඩෙසිමල් කියලා අනේ මේ ගණිත ක්‍රමයේ සාමාන්‍ය විදියට තියෙන ලක්ෂණ වර්ගයක් මේකේ තියෙනවා. මේක බොහොම සරලව අවබෝධ කරගන්න. මෙන්න මේ ටික තමයි මම ඊළඟට ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. මම දැන් මේක ඇත්තටම මම ඒකයි කිව්වේ ඊළඟ ස්ලයිඩ් එකේ මේක එක්ස්ප්ලেইন කරනවා. නමුත් ඊට වඩා මට ලේසි අර ස්ලයිඩ් එකකින් ගන්නගෙනවා කියලා. මෙන්න මේ ටික තමයි පොදු ටික. මම ඒක තව ස්ලයිඩ් එකකට ගත්තා. ඒකාකාරී බවක් දක්නට තියෙනවා. මෙන්න මේ ඒකාකාරී. පළමුව ස්ථානයේ නම් මුලින්ම බිඳුවෙන් පටන් ගනි. මං හරිද? හරි. ඇයි? ඔක්කොම පටන් ගත්තේ බිඳුවෙන් නෙවෙයි. එක චිත්‍රේ. අංක ක්‍රමයක් හැඳින්වීම සඳහා භාවිතා කරන නම අණුව උපරිම අවස්ථාව නිරූපණය කිරීමට තනි සංකේතයක් භාවිතා කරේ. ඔක්ටල් නම් 8යිනේ. 8 වෙනි ස්ථානයට එනකන් තනි සංකේතයක්. හෙක්ස් ඩෙසිමල් කියන්නේ 16යිනේ. 16 වෙනි ස්ථානයේ වෙනකන් තනි සංකේතයක්. ද්විමය බයිනරි බයි දෙකයිනේ. දෙවන ස්ථානයේ වෙනකන් එක බිඳුව සහ එක චිත්‍ර දෙකයි. ඒ වගේ ඒ 9 හැටියට ඒක මතක තියාගන්න. මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක්. නිරූපණය කරන තනි සංඛ්‍යාන සංකේතයන් සංඛ්‍යාත කියලා තියෙන්නේ. තනි සංඛ්‍යාන සංකේතයන්හි අවසාන සංකේතයක් ලියා නිම වූ පසු මුලින් ලියූ සංකේතය ලියා දෙවනි වටට ඇති සංකේතය ඊට අවසනේ ලියා දක්වනු ලැබේ. මේ සිංහල කියවන්න ගියහම දිව උලුක් වෙනවා. මම්ම තමයි ලිව්වේ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. කියන්න වෙනවා. මේක ලියන්න එක්ස්ප්ලেইন කරනකොට අපිට එහෙම නැත්නම් කියනකොට අපිට ඒකට සම්මත වචන පාවිච්චි කරන්න වෙනවා. මම හිතන්නේ මේකට කොටු වෙන්න එපා. අවබෝධය ගන්න. මේ මම ලියලා තියෙන්නේ මේක ලියලා දෙයක් අවන ඉදිරිපත් කරන්න ඕන නිසා. අවබෝධය ඊට වැඩිය ගොඩක් වටිනවා. හරි. අංකයන් වැඩි වෙන විට එය දකුණේ සිට වමට වැඩි වෙන ආකාරයෙන් ලියා දක්වනු ලැබේ. මේක හරි වැදගත්. මොකද්ද මේ කියන්නේ? ඉස්සෙල්ලා මම කිව්වන්නේ මතකද AB අග්‍ර දෙකක් තියෙනකොට මෙහෙම A ලියලා මෙහෙම B ලියන්න කියලා. මේ ක්‍රමය තමයි ඕනම අංක ක්‍රමයක පාවිච්චි වෙන්නේ. ඕනම අංක ක්‍රමයක. 5 කියන්නේ 20නේ. 25. දකුණේ සිට වමට 225 කරන්න නම් මේක දෙක දානවා. අන්න ඒක තමයි මේ කියලා තියෙන්නේ. 10 කියන්නේ ඒ විදිහටම තමයි. ඒකේ සංඛ්‍යාව වැඩි අඩු ප්‍රමාණයෙන්. මං හිතන්නේ මේ ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඇති. මේක ආවර්ජනය කළා මීට වඩා වැඩි කරගන්න පුළුවන්. එහෙමනම් අපි මේ දක්වා තියෙන කොටස් ටික තමයි ඕනෑම අංක ක්‍රමයක් සඳහා පොදු. අපි මේක ප්‍රායෝගිකව කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි මම හිතන්නේ වඩා සුදුසු දේ. මෙන්න මම මේක වෙනුවට පොඩි chart එකක් හදලා තියෙනවා. බලන්න ද්විමේ සංඛ්‍යා දශම සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. මේකට කියනවා අංක පරිවර්තනය කියලා. ගණන් වල තියෙන ගණිත ක්‍රම පරිවර්තනය කරන්න ඕන. අනිවාර්යෙන් ඕන වෙනවනේ. දැන් අපිට 5 කියන ඉලක්කම මම ඉස්සෙල්ලා පෙන්නුවා LED බල්බ් වලින්. 5 කියන ඉලක්කම පරිවර්තනය කළානේ මම පෙන්නුවේ. මොකද්ද පරිවර්තනය කරේ? ඒක අර සුද්ධ සිංහලෙන් කියන්නේ කොහොමද? දශම සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා වලට පරිවර්තනය කරා. 5 කියන එක බල්බ් වලින් පෙන්වන්නේ ද්විමේ පරිවර්තන. ඒ වගේ මේ ඕනම ඉලක්කමක් ඕන මෙහෙකට පරිවර්තනය කර ගැනීමේ එක න්‍යායක් තියෙනවා. අපි අන්න ඒක කොහොමද කියලා අපි පොඩ්ඩක් මෙව කරලා බලමු. මෙන්න මේකයි න්‍යාය. මම මේ හිස් කොටු ටිකක් දාගෙන තියෙනවනේ හිස් ඒවා ටික මම ඒක පොඩ්ඩක් විනාඩියක් අරගෙන ඒක පහදලා දෙන්නම්. මම කිව්ව හැමතිස්සෙම දකුණු පැත්තේ කෙරවල එක තමයි අපි ඉස්සල්ලාම ලියන අගේ හැටියට ගන්න. එතන ඉඳන් වමට ලියාගෙන යන්නේ. අර අරාබිය ලියනවයි කියන්නේත් මේ ක්‍රමයට තමයි. අකුරු. අපි ලියන්නේ ඉලක්කම්. n බිඳුව n1 n2 n3 n4. මම මේ කියන්නේ දෙකේ බලය. එහෙම තමයි මෙහෙම ලියාගෙන යන්න තියෙන්නේ. n1 ඕනම පාදයක්.
2 පාදේ 10 පාදේ 8 පාදේ හෙක්සාඩෙසිමල් පාදේ ඕන එකක් වුණාට කමක් නැහැ. ඒ සංඛ්‍යාව ලියලා එතනින් එනවනේ සංඛ්‍යාව. ඒක A B C D E කියලා තියෙනවා. මම A B C D E කියන එක මෙතන පෙන්눔 කරලා නැහැ. ඒක නිසා අපි ඒක මෙන්න මෙහෙම ගමු. A B C D මම මේ විදිහට ලියලා තියෙන්නේ හිතන්න මොකක් හරි සංඛ්‍යාවක් කියලා. උදාහරණයක් හැටියට අපි දශම සංඛ්‍යාවක්ම ලියන්නම්කො මෙන්න මෙහෙම. 3236. එතකොට ඉලක්කම් 4යි. ඒකේ මේ A B C D කියලා තියෙන පිළිවෙලටම මෙන්න මේක ලකුණු කරගන්න. A මේක තමයි A 6 කියන සංඛ්‍යාව තමයි A. මේක B මේක C මේක D. අන්න ඒක තමයි මේ ලියලා තියෙන්නේ. මේ විදිහට අපි ලිව්වොත් ඕනම සංඛ්‍යාවක් දකුණේ සිට වම දක්වා මේ ලියලා මේන උත්තරේ මෙතන දාන්නයි කියලා තියෙන්නේ. ඊට පස්සේ මේන උත්තර ටික එකට එකතු කරාම ආන්සර් එක එනවයි කියලා තියෙන්නේ. මෙහෙම කිව්වහම තේරෙන්නේ නැති වෙයි. අපි උදාහරණයක් එකක් දෙකක් කරලා බලමු. කොහොමද කරන්නේ? අපි පරිවර්තනය කරන එකේ හෙඩින් එකේ තියෙන බයිනරි හින්දා මම බයිනරි වලින් පටන් ගන්නම්. බයිනරි සංඛ්‍යාවක් තියෙනවා කියලා හිතාගන්න 1.1.1. මේක පරිවර්තනය කරන්නයි කියලා කියනවා ඩෙසිමල් සංඛ්‍යාවලට. ඩෙසිමල් සංඛ්‍යා කියලා කියන්නේ මොන්ටිසෝරි දැන් ඉගෙන ගත්ත එක 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ඔක්කොම ඩෙසිමල් සංඛ්‍යා තමයි. ඒකට පරිවර්තනය කරන්න කියලා තියෙනවා. හරිම සරලයි. මෙන්න මෙච්චරයි කරන්න ඕන. මේ chart එක දාගන්න ඕනෙත් නෑ. මම කියන්න කොහොමද කරන්න කියලා. නමුත් අපි ඉස්සෙල්ලා මේ chart එක රයිට් කරමු. මේක හැටියට A කීයද? අන්තිම එකනේ. මේ A කියන්නේ මේ අන්තිම එක. B කියන්නේ ඊළඟ එක. ඒක මොකද්ද සංඛ්‍යාව? බිඳුව. ඊට පස්සේ C කියන්නේ මේක හැටියට 1 2 3 ඒකත් 1. ඊට පස්සේ D කියන්නේ මේක හැටියට නම් බිඳුව. E කියන්නේ ඕන සංඛ්‍යාව ලියන්න පුළුවන්. මේක අපි 5යි අරගෙන තියෙන නිසා 5ක් ලියුවා. ඒක කියන්නේ 1යි. පාදේ මොකද්ද? 2. මේ උඩ තියෙන එකම තමයි මම මේ ලිව්වේ. එතකොට මේ සංඛ්‍යාව අපි මේ විදියට දාගෙන යනවා. මේ තියෙන විදිහම දැන් n කියලා කියන්නේ 2. අවසාන ඉලක්කම 2 1 වෙනි බලය වැඩි කිරීම 1. ඇයි 1? අතන තියෙන එකනේ ඒ වලට. ඊට පස්සේ 2 1 වෙනි බලය කියන්නේ 2යි ඒක වැඩි කරනවා බිඳුවෙන්. 3 වෙනි ස්ථානයේ C මේක A මේක මේ මෙහෙම ලියා ගන්න ඕනේ නැහැ. B මේක C. C කියන්නේ මොකද්ද? 1යි 2 දෙවෙනි බලය මේ තීරුව 2 දෙවෙනි බලයනේ. ඒක වැඩි කිරීම අර 1ෙන් 1. ඊට පස්සේ මෙතන ලියනවා 2 3 වෙනි බලය. C මේක D. D ඒක මොකද්ද? මේක හැටියට නම් D කියන්නේ බිඳුවයි. 2 3 වෙනි බලය බිඳුවෙන් වැඩි කරනවා. අන්තිම ඉලක්කම ස්ථානයේ E කියලා කියන්නේ මේ ABCD අවශ්‍ය නැහැ මම පැහැදිලි කිරීම සඳහායි කිව්වේ. ඒක වැඩි කරනවා 2 4 වෙනි බලය. ඒක 2 4 වෙනි බලයෙන් වැඩි කරනවා. දැන් ඕනනම් මේක දශම ස්ථාන වලටත් කරලා බලන්න. මේක වැඩි කරලා උත්තරේ ලියන්න මෙතනින්. දැන් අපි ලියාගත් එක තියෙනවා 1 වැඩි කිරීම 1 උත්තරේ 1යි. 2 වැඩි කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. ඕනම සංඛ්‍යාවක් බිඳුව වැඩි කරොත් බිඳුවයි. 4 වැඩි කිරීම 1 උත්තරේ 4යි. 8 වැඩි කිරීම බිඳුව උත්තරේ බිඳුවයි. 16 වැඩි කිරීම 1 උත්තරේ 16යි. දැන් කරන්න තියෙන්නේ අර ආපු සංඛ්‍යා ටික මෙහෙම එකතු කරගෙන යන්න. 16 ධන බිඳුව ධන 4 ධන බිඳුව ධන 1. 16යි 4යි 20යි 20යි 1යි 21යි උත්තරේ 21යි. උත්තරේ 21 කියලා කියන්නේ පාදය 2. පාදය 2 කියලා කියන්නේ 2 10101 into the power 2 ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙමයි. equal සමානයි 21 into the base 10. අරකට into the base 10 base 2 into the power into the base 2 මේක into the base 10. හැබැයි මේක 21 කියලා කියන්න පුළුවන්. මොකද බය නැතුව අපි පොඩි කාලේ ඉඳන් ඒකට 21 කියලා කියනවා. මේක වෙන ඉලක්කම් ඔක්ටල් වලින් එහෙම ආව නම් උත්තරේ 21 ඔක්ටල් කියලා කියන්න. මේක කියන්නේ 21 decimal 10101 binary. මේ විදිහට තමයි binary තියෙන සංඛ්‍යාවක් decimal බවට පරිවර්තනය කරන්නේ
මේ කොලම් මෙතඩ් එක කියලා මේකට කියන්නේ. දැන් ඊළඟට මේකට යන්න. මේ තියෙන්නේ යම් කිසි මේකේ තියෙන සංඛ්‍යා 4ම. බලන්න 10 පාදයෙන් අපි බය නැතුව 13 කියලා කියන්න පුළුවන්. අහනවා දෙකේ පාදයෙන් කීයද කියලා. මෙන්න මෙතඩ් එක. දෙකේ පාදයෙන් අහන්නේ. එතකොට අපි අර පොඩි කාලේ බෙදෙන ක්‍රමයක් තියෙන්නේ. මම මේක බෝඩ් එකේ ලියලාම බෙදන්නම්. 13 බෙදීම 2 13ට දෙකේව කීයද? 6යි. ඉතුරු කීයද? 1යි. ඒ විදිහට බෙදාගෙන යනවා. 16ට දෙකේවා දෙකෙන් බෙදන්නේ මේ අර මේ හදලා තියෙන එකමයි මම ලියන්නේ. 6ට දෙකේවා කීයද? 3යි. ඉතුරු තියනවද? නැත. 3 බෙදනවා දෙකෙන් 3ට දෙකේවා කීයද? 1යි. ඉතුරු තියනවද? ඔව්. මෙහෙම. මම මේ ඇඳලා තියෙන්නේ මේ ඊතලේ මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ මේ තැඹිලි පාටින් පෙන්නන අංකෙනේ මේ පාට පැහැදිලිද කියලා මම හරියටම දන්නේ නැහැ. මේ පැත්තේ ඉඳන් තමයි ලියාගෙන යන්නේ. මොකද මේ ඉලක්කම තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙහෙම ගන්න. එතකොට 13 සමානයි 1101 into the base 2. බලන්න කොච්චර ප්‍රමාණයක් මේක සාර්ථකද තේරෙනවද කියලා මේ ගණන් ක්‍රමේ. තවත් එකක් අපි ඉක්මනට කරමු. 42. ඒකත් අර විදියමයි. 42 දෙකෙන් බෙදුවාම 21යි ඉතුරු නෑ බිඳුවයි. මේ බිඳුව මෙතන ලියා ගන්න ඕනේ මෙතන නෙමෙයි. 21 දෙකෙන් බෙදුවාම 10යි එකක් ඉතුරුයි. 10 දෙකෙන් බෙදුවාම 5යි බිඳුවයි ඉතුරු නෑ. 5 දෙකෙන් බෙදුවාම 2යි ඉතුරු 1යි. 2 දෙකෙන් බෙදුවාම 1යි. මේ ටික අරගෙන ලියාගෙන ගියා. මේ දෙකම අපි කතා කරේ දශම සංඛ්‍යා දෙකේ පාදයට පරිවර්තනය කරන්න හැටි. මේ තියරි එක මේ න්‍යායම පාවිච්චි කරලා අපිට පුළුවන් ඔක්ටල් එහෙම නැත්නම් හෙක්සඩෙසිමල් කරන්න. බලන්න මේ වගේ ගොඩාක් ලොකු ස්ටෙප්ස් ගානක් යන්නේ නැහැ. පියවර ගොඩක් එන්නේ නැහැ. බලන්න මේ දේ. මෙන්න මේ ගන්න බලන්න. 83 10 පාදයේ තියෙන 83 ඉල්ලනවා ඔක්ටල් වලින්. අෂ්ටක සංඛ්‍යාවෙන් ඉල්ලනවා. එතකොට කොහොමද කරන්නේ? මෙච්චර දෙකනේ අපි දැන් අපි කරන්නේ අර දීර්ඝ බෙදීම කරපු විදියටම 83 8ෙන් බෙදනවා. 83 8ෙන් බෙදුවාම 80 කියලා කියන්නේ 8 වරක් 10යි 3ක් ඉතුරුයි. ඊට පස්සේ ආපහු 10 8ෙන් බෙදනවා. 10ට 8ේව 1යි ඉතුරු 2යි. දැන් ආවේ කීයද මේ අතර ලියනකොට 3 2 1. 3 2 1 ඔක්ටල් මේ පැත්තට කියවනකොට නම් කියවන්නේ නැහැ. අපි ලියනකොට මේ පැත්තට ගණන් ලිව්වට මේක කියන්නේ උත්තරේ වචනෙන් කියනකොට 1 2 3 ඔක්ටල්. අන්න එහෙම තමයි කියවන්න ඕනේ. එතකොට ඒක අපිට ඒ විදිහට ගණන් හදන්න පුළුවන්. අපි ගණන් හදන්න ගොඩාක් කාලය අපි මෙතන වැය කරන්නේ නැහැ. එක එක්සැම්පල් එකක් කරාම මම හිතන දරුවෝ ඔයගොල්ලන් ගෙදරදී මේ පරිවර්තනය කරන්න. මම ඉක්මනටම කරන්නම් 18 එහෙම නැත්නම් හෙක්සඩෙසිමල් 16 සංඛ්‍යා. මට ඕන කරලා තියෙනවා 285 කියන සංඛ්‍යාව හෙක්සඩෙසිමල් වලට පරිවර්තනය කරන්න. බලන්න මම මේ පාදයේ h අකුර ලියලා තියෙන්නේ. 16 ලිව්වත් එකයි h ලිව්වත් එකයි. h කියලා සාමාන්‍යයෙන් කියන්නේ. 285 16න් බෙදනවා. කීයද 17යි 13ක් ඉතුරුයි. හැබැයි මේ 13 කියන සංඛ්‍යාව තියන්න බෑනේ තනියක ඉලක්කමකට පරිවර්තනය කරන්න ඕනනේ. ඒක නිසා 13 බලන්න අර පිටිපස්සට ගිහිල්ලා ගණිත ක්‍රමයේ හෙක්සඩෙසිමල් වල 13 කියන එක ඉක්වල් කරලා තියෙන්නේ d වලට. කැපිටල් d වලට. එතෙන්ද 13 සමානයි d කියලා මම මෙතනින් ලියාගත්තා. ඊට පස්සේ 17යි 17 16න් බෙදුවාම 14 16ව 1යි එකක් ඉතුරුයි. අර තියරි එක මේ තියරි එක මේ තියරි එක මේකටත් එහෙනම් පොදු වෙන්න ඕන. මේ අතට ලියාගෙන යනවා. හැබැයි එතකොට මෙතන 13 ලියන්නේ නැහැ. ලියන්නේ මෙහෙම D11. එතකොට මේකේ උත්තරය 11D into the base 16 නැත්නම් into the base h කියන්නේ සදිස් සංඛ්‍යා. මේ විදිහට තමයි අංක පරිවර්තනය කරන්නේ. අංක පරිවර්තනය කර ගැනීම අපිට හරි වැදගත්. විශේෂයෙන් මේක තමයි ගොඩක් මේ පාඩමට ප්‍රැක්ටිස් කරන්න ඕන. අංක ක්‍රමයේ හැටියට අපි මේ හතරම දැනගන්න ඕන. විෂය මාලාවේ තියෙන්නේ මේ විදිහට අංක ක්‍රමය දැනගන්නයි කියලා. හොඳයි. එහෙමනම් දැන් අපි විශාල කොටස් ටිකක් අපි කරගෙන ආවා. මේ කොටස් ටික බොහොම පැහැදිලිව අපි හිතනවා සියලුම ওই දරුවන්ට මේක අවබෝධයක් ගන්න ඇති. අපි ඊළඟට අපිට කරන්න තියෙන්නේ අංක කොහොමද හැසිරෙන්නේ කියලා. මේක දිග සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ නොනවත්වා යන සබ්ජෙක්ට් එකක්. නමුත් මෙතනින් මේ කොටස අපි ඉවර කරනවා. මොකද අපිට දිගින් දිගට මේක යනවා නම් මේකේ කොටස් ඔයාලගේ සිලබස් එකේ හැටියට විෂය මාලාවේ හැටියට ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.